සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අදත් අපි මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ උතුම් වූ ජාතක පුවතක් අපේ ජීවිතයට වටිනා අර්ථයක් එකතු කරලා දෙන ලස්සන ජාතක කතාවක්. අද අපි ශ්‍රවණය කරන ජාතක කතාවේ නම ගංගමාල ජාතකය. ගංගමාල නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන කියවෙන ලස්සන කතා පුවත. මේ ජාතක කතාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උපෝසත සිල් සමාදන් වෙච්චි උපාසක පිරිසකටයි. උපෝසත සීලය ආරක්ෂා කිරීම කියලා කියන්නේ ජීවිතයට ගොඩාක් වටින එකක්. යම් කෙනෙක් ප්‍රධාන පෝයට මාසෙකට එක වතාවක් සිල් සමාදන් වෙනවා නම් අඩුතරමේ ඒක එයාගේ ජීවිතයට බොහෝ කල් යහපත පිණිස හේතු වෙනවා. කෙනෙකුට පුළුවන් 4 පෝයට සිල් සමාදන් වෙන්න. ජීවිතයට ගොඩාක් වටිනවා. අවස්ථාවක් ලැබෙන මොහොතක ගිහි පින්වතුන්ලාට පුළුවන් නම් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් කරන්න. ඒ සමාදන් වෙලා වාසය කරන්න පින්වතුනේ, ඒක හරීම වටිනවා. අද මේ ගංගමාල ජාතක කතාවෙන් උපෝසත සීලයක තියෙන ආනිසංසය හොඳට තේරේවි. හේතුව ගංගමාල ජාතකයේ ඇතුලේ කියවෙනවා අර්ධ උපෝසතයක්. අර්ධ උපෝසතය කියලා කියන්නේ මොකද්ද? දවසින් වරුවක් විතරක්. සාමාන්‍යයෙන් උපෝසත සිල් සමාදන් වෙන කෙනා උතුම් උපෝසත අෂ්ටාංග සීලය සමාදන් විය යුත්තේ ඔන්න උදෑසනම සමාදන් වුණා. උදෑසනම සමාදන් වෙච්ච සීලය ඊළඟ දවසේ අරුණ නැගෙනකන් ආරක්ෂා කරන්න ඕන. රැය දහවල දෙකම. ඒ විදිහට ආරක්ෂා කරනකොට ඒ සීලයට කියනවා පූර්ණ උපෝසත. යම් කෙනෙක් උදේ සමාදන් වෙලා ඔන්න හවස් වෙද්දි සිල් මුදනවා කියලා හිතමු. ඒකට මොකද්ද කියන්නේ? අර්ධ උපෝසත. එක්කෝ හවස සමාදන් වෙලා උදේ මුදනවා කියමු. ඒකට කියන්නේ අර්ධ උපෝසත. අර්ධ උපෝසත සීලයකින් තමන්ගේ ජීවිතයට මහා යහපතක් සලසාගත් කතාවක් මේ ගංගමාල ජාතක කතාව ඇතුලේ කියවෙනවා. එතකොට ඒ ජාතක පුවත ඉගෙන ගන්න කෙනෙකුට හොඳට තේරුම් ගන්න පුළුවන්. අර්ධ උපෝසතයකින් මෙච්චර යහපතක් සැලසුණා නම් පූර්ණ උපෝසතයක් නිතර නිතර ආරක්ෂා කළොත් ජීවිතයට කොච්චර වටීවිද කියලා. ඉතින් අද මේ උතුම් ජාතක ප්‍රවෘත්තිය පින්වතුන්ලාට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි අද දවසේ උපන්දිනය සමරන පින්වත් තමාරි ධනුෂ්කා සිල්වා දියණියට සෙත් ප්‍රාර්ථනා පිණිස ඇයගේ මව පියා සහ සහෝදරයන් දෙදෙනා විසින් මේ ධර්ම දානමය පින සිද්ධ කරන නිසා
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් තමාරී ධනුෂ්කා සිල්වා මහත්මියට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට මේ පින ඒකාන්ත වශයෙන්ම හේතු වෙත්වා කියන අදහසිනුයි අද මේ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. අද පින්වතුන්ලාට ශ්‍රවණය කරන්න පුළුවන් උපෝසත සීලයක තියෙන අසිරිමත් ආනිසංසය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරද්දී වැඩ සිටියේ සැවැන් නුවර ජේතවනාරාමේ. එදා පෝය දවසක් සිල් සමාදන් වෙච්චි උපාසක පිරිසක් භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ බැහැදක වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ උපෝසත සිල් සමාදන් වීම ගැන ගොඩාක් මේ උපාසකවරුන්ට ප්‍රශංසා කළා. උපාසකවරුනි බොහෝම අගයි, බොහෝම යහපත්. ඔබ ඔය තමන්ගේ ජීවිතේ උපෝසත සීලය තුල හික්මවා ගන්නවා කියලා කියන්නේ ඔබට බොහෝ කල යහපත පිණිස පවතින එකක්. ඒ නිසා උපාසකවරුනි සමාදන් වෙච්ච සිල්පද හොඳ ගෞරවයෙන් ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම සිල් සමාදන් වෙලා ඉද්දීම දම්පැන් පූජා කරගන්නත් ඕන. ඒ වගේම උපෝසත සිල් ගත්ත කෙනා තරහ ගන්නේ නැතුව ක්‍රෝධ සිතක් ඇති කරගන්නේ නැතුව මෙත් සිතින්ම වාසය කරන්න ඕන. උපාසකවරුනි ඔබ ඔහොම කටයුතු කරනවා නම් ඔබට ඒක ගොඩාක් කල් යහපත සැපත පිණිස හේතු වෙනවාමයි. උපාසකවරුනි ඔබ අහලා තියෙනවද? ඔබ දන්නවද? ඈත අතීතයේ නුවණැති පඬිතවරු එක් අර්ධ උපෝසතයක් සමාදන් වීමෙන්ම මහා සැප සම්පත් ලබාගෙන තියෙනවා කියලා ඔබ අහලා තියෙනවද? එහෙම ඇහුවා. එතකොට අර උපෝසත සිල් සමාදන් වෙලා ඉන්න උපාසක පිරිසට මේ වරුවක් විතරක් සිල් සමාදන් වෙලා සැපවත් වෙච්ච කතාව අහන්න කැමැත්තක් ඇති වුණ ආසාවක්. ඇයි ඒ අයට ආසාවක් කැමැත්තක් උපදින්නේ පින්වතුනි? ඒ අයට මේක සැප කතාවක්. බුදුරජාණන් වහන්සේ දුක්ඛතා සූත්‍රයේදී දේශනා කළා අසද්ධස්ස සද්ධා කතා දුක්ඛතා. ශ්‍රද්ධාවක් නැති මනුස්සයාට ශ්‍රද්ධාව ගැන කියනකොට ඒ කතාව අහන් ඉන්න බෑ, දුකයි. දුස්සීලස්ස සීල කතා දුක්ඛතා. දුස්සීලයාට සීලය ගැන කියනකොට අහන් ඉන්න බෑ. ඕවා වැඩක් නෑ. බොරු දේවල්, හිස් දේවල් කියලා. ඒ පුද්ගලයා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයි? ඒ පුද්ගලයාට ඒක දුක් කතාවක්. Taman සිල් රකින්න නැති නිසා. දන් දෙන්නේ නැති තැනැත්තාට දාන කතා දුක් කතා. දානය ගැන කියනකොට අහගෙන ඉන්න බෑ, කරකසයි. මසුරු තැනැත්තාට දානය ගැන කියනකොට කරකසයි, කටුවයිනවා වගේ අහන්න බෑ. හැබැයි යම් කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධාව ගැන කීම සුඛතා, හරි සැපයි. සිල් රකින්න කෙනාට සීලය ගැන අහන්න ලැබීම සුඛතා, හරිම සැපයි. දන් දෙන තැනැත්තාට දානය ගැන අහන්න ලැබෙනකොට හරි සනීපයි හිතට, සුඛතා. ඉතින් මේ උපාසක පිරිසට මේක හරි සැප කතාවක් වුණා. ඒ උපාසකවරු භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ඒ අතීත කතාව අපට කියා දෙනසේක්වා. වරුවක් විතරක් අර්ධ උපෝසත සිල් සමාදන් වෙච්ච කෙනෙක් එක වතාවක් සිල් රැකලා සැපවත් වුණා කියන එක අපි අහන්න කැමතියි. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ගංගමාල ජාතකය කියන මේ ලස්සන ජාතක කතාව. මේක හරි පුදුම සහගත, හරීම සුන්දර කතාවක්. මේ ජාතක කතාව ඔන්න සිරි සම්බුදු මුව මඩලින් දේශනා කළා. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා මහා රජෙක් රාජ්‍ය කරන කාලේ ඔය බරණැස් නගරේම වාසය කළා සුචි පරිවාර කියලා මහා සිටාන කෙනෙක්. මේ සුචි පරිවාර සිටානන්ගේ නිවස හරි පුදුම සහගත නිවසක්. ඒ ගෙදර හැම මාසයකටම 6 වතාවක් හැමෝම උපෝසත සිල් ගන්නවා. හැම මාසයකටම 6 වතාවක්. දැන් අපි ගත්තොත් එහෙම 4 පොයෙටම සිල් ගන්න අය මාසෙට 4 වතාවනේ. දැන් මේ සුචි පරිවාර සිටුතුමාගේ නිවසේ එහෙම නෙවෙයි. ප්‍රධාන පොයටත් සිල් ගන්නවා. ඊට අමතරව තව දවස් 5කුත් සිල් ගන්නවා.
එහෙම සිල් සමාදන් වෙලා වාසය කළා. මාසෙට දවස් 30නේ. මේගොල්ලෝ දවස් 5න් 5ට සිල් සමාදන් වෙනවා. එතකොට මේ විදිහට සිල් සමාදන් වෙලා එක මාසෙකට දවස් 6ක් හොඳට සිල්පද ආරක්ෂා කරනවා. කොටින්ම මේ නිවසේ ඉන්න මේ ඊතා කුඩා සුළු සේවකයෝ ওই ගවපට්ටි බලාගන්න ඉන්න මිනිස්සු ටික පවා දරපලන්ට ඉන්න මිනිස්සු ටික පවා අනිවාර්යයි කියනවා, නීතියක් කියනවා සිල් සමාදන් වීම. එතකොට හැමෝම ඔන්න ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා සමාදන් වෙනවා. හැමෝම අපි නම් සොරකම් කරන්නේ නැහැ, සොරකමින් වළකිනවා කියලා සමාදන් වෙනවා. හැම දිනෙකම අපි නම් බ්‍රහ්මචාරීව වාසය කරනවා, බඹසර කඩාගන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. අපි නම් බොරු කියන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. අපි නම් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. ඊළඟට අපි ඉර අවරට ගියාට පස්සේ, හිරු නැගුණාට පස්සේ ඒ ඉර අවරට ගොස් තිබෙද්දී ආහාර පාන බොජුන් මුකුත් ගන්නෙ නැහැ කියලා මේගොල්ලෝ සමාදන් වෙනවා. ඊළඟට අපි මේ දවස පුරාවටම නැටුම් ගෙයින් ආදී මේ හැම දෙයින්ම වැළකීලා, සුවඳ විලේපන තැවරීම් ආදීන් වැළකීලා අපි වාසය කරනවා කියලා සමාදන් වෙනවා. උසස් ආසන මහා ආසන අපි පිළිගන්නේ නැහැ කියලා ඔන්න සමාදන් වෙනවා. එතකොට මේ විදිහට උපෝසතේ බොහෝම ගෞරවයෙන් යුක්තව උපෝසත සිල් සමාදන් වෙලා ආරක්ෂා කළා මේ සුචිපාරිවාර කියන සිටුතුමාගේ නිවසේ හැමෝම. ওই කාලේ සංසාර ගමනේ පෙරම් පුරාගෙන ආපු අපේ මහා බෝධිසත්වයෝ ওই බරණැසට නුදුරු ගමක ඊටාම දුප්පත් පවුලක උපන්නා. තරුණ වයසට එනකොට මේ තරුණයාට කුලී වැඩක් කරලා තමයි කීයක් හරි හොයාගන්න සිද්ධ වුණේ. මේ බෝසත් තරුණයා නොඑක් තැන්වලට යනවා කුලී වැඩ හොයාගෙන. ඔය යනකොට සුචිපරිවාර කියන මහ සිටුතුමාගේ නිවසටත් ආවා. සිටුතුමාට සේවකයෝ පණිවිඩය අරගෙන ගියා, සිටුතුමනි අලුතින් කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා රස්සාවක් හොයාගෙන. සිටුවරයා මේ තරුණයාව කැඳෙව්වා. කතා කළා. දරුවෝ උඹට මොනවද කරන්න පුළුවන්? එතකොට කිව්වා සිටුතුමනි මේ සිටු නිවසේ තියෙන ඕන දෙයක් ඇඟේ පතේ හයියෙන් මට කරන්න පුළුවන්. එහෙනම් පුතේ ඔය තියෙන දේක් බලලා උඹ වැඩ කරන්න පටන් ගනින් කියලා මේ සිටුතුමා බෝසත් තරුණයාව වැඩට අරගත්තා. දැන් මේකේ හරි පුදුම එකක් වුණා. මොකද මේ සිටුතුමා සාමාන්‍යයෙන් කිසිම සේවකයෙක් ගන්නෙ නෑ කියනවා. නීතියක් දාන්නේ නැතුව. නීතියක් දාලාමයි ගන්නෙ. ඒ නීතිය මොකද්ද? උඹ මාසෙකට 6 වතාවක් සිල් සමාදන් වෙන්න දක්ෂ වෙන්න ඕන. නැත්තම් මෙහෙ වැඩ නෑ කියනවා. හැබැයි මේ සිටුතුමාට මේක අමතක වුණා. බෝසත් තරුණයාට කියාගන්න බැරුව ගියා. බෝසත් තරුණයා මේ මුකුත් දන්නේ. සිටු නිවසේ ඔන්න කටයුතු වලට එකතු වුණා. හරි දක්ෂයි. මහන්සි වෙලා Tamanට ලැබෙන වැටුප වෙනුවෙන් හොඳට වැඩ කරනවා. කම්මැලි නෑ. මේ තරුණයා මෙහෙම කටයුතු කරනකොට ඔන්න දවස් ගෙවිලා ගියා. පෝය දවසක් ආවා. ඒ පෝය දවසේ දැන් සේවක කාර්කාදීන් හැමෝම දන්නවනේ සිල් සමාදන් වෙනවා කියලා. උදේම මේ සුචි පරිවාර සිටුතුමාගේ නිවසට පැමිණිලා සිටුතුමාත් එක්කම කට්ටිය ටික සිල් සමාදන් වුණා. සීලේ හොඳට අදිෂ්ඨාන කළා. සීලේ අදිෂ්ඨාන කරගෙන මේ අය ඔක්කොම උදේ කාලේම බොජුන් අරගෙන අවසන් වුණා. අර තරුණයා මේ මුකුත් දන්නේ. එයා සාමාන්‍ය විදිහට හොඳට මහන්සි වෙලා වැඩ කරලා ඔය 2-3 වගේ වෙලාව වෙනකොට අනේ කෑම ටික කන්න එනවා. එහෙම කන්න එනකොට වෙනදා තියෙන මේ කෑම ගන්න තැන වෙනදා තියෙන කලබලේ කෝලාහලේ මුකුත් නැහැ. හරි නිස්සද්දයි. උයන තැනට ගිහිල්ලා මේ තරුණයා ඇහුවා මගේ බත් ටිකකෝ. ඕන්න එතකොට කෙනෙක් බෙදලා ගෙනත් දුන්නා. දැන් මේ තරුණයාට කන්න හිතෙන්නේ නැහැ. මොකද වෙනදාට වඩා මෙතන ගොඩක් වෙනස්. මොහු ඇහුවා උයන තැන ඉන්න සේවකයන්ගෙන් ඇයි අද නුඹලා කෑම කන්නේ නැත්තේ? මේ කවුරුත් ආහාර පාන අරගන්නේ නේ.
පුදුම නිහඬියාවක් නේ තියෙන්නේ. එතකොට ඒ සේවකයා කිව්වා ඇයි කොල්ලෝ උඹ දන්නේ නැද්ද? මේ සුචි පරිවාරය කියන මහසිටුතුමාගේ නිවසනේ. මේ නිවසේ හැමෝම මාසෙකට 6 වතාවක් උපෝසත සීල සමාදන් වෙනවනේ. අද පුරහඳ නැගෙන දවස. අද හැමෝම සීල් සමාදන් වෙලා ඉන්නේ. එහෙම කිව්වා. ඒ කියනකොට මේ තරුණයාට තමන් ගැන මහා ලැජ්ජාවක් හටගත්තා. ඇයි මේ බෝධිසත්වයෝ මහා නුවණැත්තෙක්නේ. ලැජ්ජාවක් හටගත්තා. එතකොට මෙච්චර සිල්වත් පිරිසක් මැද්දේ මන්ද එකම දුස්සීලයා. මේ හැමෝම සිල් සමාදන් වෙලා මම විතරද එතකොට සිල් ගත්තේ නැත්තේ කියලා සංවේගයක් හටගත්තා. බත් එක පැත්තකට දාලා දුවගෙන ගියා සිටුතුමා ළඟට. සිටුතුමා ළඟ දිග ඇදිලා වැටුණා. වැටිලා කිව්වා අනේ සිටුතුමනි ඇයි මාව සේවයට ගන්නකොට මට කිව්වේ නැත්තේ? උපෝසත සීල් සමාදන් වෙන්න තියෙනවා මෙහෙ කියලා. අනේ මං හරි ආසයි උපෝසතේ අරගන්න. මට උපෝසතේ දෙන්න කිව්වා. එතකොට සිටුතුමා කියනවා පුත්‍රය දැන් ඉතින් සමාදන් වෙනවා නම් අර්ධ උපෝසතේ තමයි. දැන් ඉතින් දවසේ භාගයක්ම ගත වෙලානේ කිව්වා. එතකොට බෝසත් තරුණයා කියනවා කමක් නැහැ. මට අඩක් හරි උපෝසත සිල් ඕන. මං සීලේ ආරක්ෂා කරනවා බලන්න පිංගුතුනේ සීලෙට තියෙන ආසාව. ඒක තමයි නුවණැත්තන්ගේ ස්වභාවය. නුවණැත්තන්ට සීලය කියන ධනයේ බර දැනෙනවා. නුවණ නැති කෙනාට සීලය කියන එක ඇඟට දැනෙන්නේ නැහැ. ඥානවන්තයාට සිල් සමාදන් වීම කියන එකේ වටිනාකම හදවතට දැනෙනවා. මේ අපමහා බෝසතාණන් වහන්සේ එදා අර්ධ උපෝසත සීලයට ආසා කළා. සුචි පරිවාර සිටුතුමා සිල් සමාදන් කළා. සිල් සමාදන් වෙනකොට ඒ සමාදන් වෙන වෙලාවේ ශරීරයට ආහාර පාන ඕන තරම් මේ තරුණයා මහන්සි වෙලා. උදේ කාලත් නැහැ. දැන් දවල්ට කෑම ටික අරගත්තේත් නැහැ. ඇඟ වෙවුලනවා. නමුත් උපෝසත සිල් සමාදන් වෙලා. රාත්‍රී ආහාර ගන්න බැරි වෙනකොට වාතය කිපුණා. වාතය කිපිලා උණ අරගෙන මුළු ශරීරෙම සම්පූර්ණයෙන් දාඩිය දාලා වෙවුලන්න පටන් ගත්තා. එතකොට සුචි පරිවාර සිටුතුමා ළඟට එනවා පුත්‍රය. නුඹ අදනේ මේ සිල් සමාදන් වුණේ. පුතේ උඹට මේ සීලේ ඉච්චර හුරු පුරුදු නෑ වගේ. පුතේ උඹට කෑම ටිකක් කෑවා නම් ඕක හොඳ වෙනවා. කෑම කාපන් කිව්වා. එතකොට මේ බෝසත් තරුණයා මුළු ඇඟේම උණ තියෙද්දි මුළු ඇඟටම දාඩිය දාලා තියෙද්දි ඇඟ වෙවුලද්දී වෙවුලා කියනවා නෑ සිටුතුමනි. අපේ ජීවිතේ කොයි වෙලාවෙ නැති වෙනවාද කියලා කාටනම් කියන්න පුළුවන්ද? ආයේ සිල් සමාදන් වීම පිණිස දවසක් එළඹේවිද කියලා කාටනම් කියන්න පුළුවන්ද? මම මේ සමාදන් වෙච්ච සීලේ කඩන්නේ. ආර්ධ උපෝසතේ හරි කමක් නෑ මං සුරකින්නවා කියලා ඔන්න සිල් රැක්කා. ඉතින් මේ කතා පුවත් අහනකොට පින්වතුනි මේවා අපේ හිත ඇතුළට හොඳට අදහස් විදිහට ගන්න ඕන. සිල්වතුන් කොහොමද සිල් රැක්කේ? පුරුෂ පරාක්‍රමයේ තියන අය කොහොමද සිල් රැක්කේ? මුළු සර්වාංගේ වෙවුලද්දි බඩගින්නේ සිල් රැක්කා. අර්ධ උපෝසතයකට එච්චර ගරු කළා. අද සමහර විට ඇතමෙක් පෝය දවස යොදා ගන්නවා මේ වැඩට ඇඳපු ඇඳුම් ටික හොදන්න. සිල් ගන්න ඕනේ රෙදි හොද ගත්තා නම් ඇති. පෝය දවස යොදා ගන්නවා වාහනේ හොදන්න. සිල් ගන්න ඕනේ වාහනේ හොද ගත්තා නම් ඇති. පෝය දවස යොදා ගන්නවා වෙන මුකුත් උන්නේ මේ දවස් ටිකම මහන්සි වුණානේ අද නිදාගත්තා නම් ඇති. එක්කෝ පාටි දාන්න යොදා ගන්නවා පෝය දවස. ඉතින් වර්තමානයේ තත්ත්වය මෙහෙමයි ගොඩාක් අයගේ. සීලයට ගරු කරන්න ඕන පින්වතුනි. සීලයට ගරු කර සීලයට ආදර ගෞරව දක්වා තමයි සීල් ආරක්ෂා කරන්න ඕන. මේ බෝසත් තරුණයා දිවිහිමියෙන් සීලේ රැක්කා. රෑ පහන් වේගෙන එනකොට හොඳටම අසාධ්‍ය වුණා. වාතය කිපිලා මේ ශාරීරික අභ්‍යන්තර අවයව වලට හානි වුණා. දැන් ඔහු අසාධ්‍යයි. මරණය අභියස ඔහු ඉන්නකොට ඕන්න අරුණ නැගුණා. අරුණ නැගෙනකොට මේ තරුණයා යාන්තම් S2 අරිද්දී
මේ තරුණයාට පේනවා බරණැස් මහරජුරුවෝ නගර චාරිකාවේ එනවා අස්සයාගේ පිටේ නැගලා. සකල ආභරණයන්ගෙන් රජුරුවෝ සැරසිලා. දැක්ක ගමන් මේ තරුණයාට රජ්ජුරුවන්ගේ රාජ සැපයට ලෝභ හිතුණා. ඇයි මේ දුප්පත් තරුණයෙක්නේ? ආභරණ පැලැන්දලා ඇඟ හරි ලස්සනයි. අස්සයාගේ පිටේ නැගලා හරි ආස හිතුණා. ඒ ආසාව ඇති වෙනකොටම මිය ගියා. මිය ගියපු මේ බෝසත් තරුණයා අර රජ්ජුරුවන්ගේ රාජ සැපයට ලෝභකම් කරලා මැරිච්ච නිසා රජ්ජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසේ පිළිසිඳ ගත්තා. පිළිසිඳ අරගෙන ඔන්න සුදුසු කල වයසේදී මේ කුමාරයා උපදිනවා. උපන්න කුමාරයාට නම යෙදුවා උදය කුමාරය. මේ උදය කුමාරයාට ඊටාම පුංචි අවදියේම ජාති ස්මරණ ඥානය පහළ වුණා. කලින් ජීවිතේ පේනවා තමන් අර්ධ උපෝසතයක් රක්ෂා කරපු බලයෙන් ඒකේ පුණ්‍ය මහිමයෙන් තමන්ට අවසානයේ ඇතිවෙච්ච චේතනාව සඵල වුණා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු කෙනෙක් සිල් රකින්නේ නැතුව මරණ මොහොතේදී එයාට දෙවිවරු මතක් වුණා කියලා. දෙව්ලොව උපදින්නේ නැහැ. මරණ මොහොතේදී සිල් රැක්කේ නැති කෙනෙකුට දෙවිවරු මතක් වුණා කියලා දෙවිවරු මතක් කරන්න උත්සාහ කළා කියලා එයා දෙව්ලොව උපදින්නේ නැහැ. සිල්වතාට තමයි ඒ ප්‍රාර්ථනාව සඵල වෙන්නේ. සීලේ නැති කෙනාගේ ප්‍රාර්ථනාව සඵල කරන්න බලයක් නැහැ. සීලය කියන ධනය ඕන. සීලේ රක්ෂා කිරීමෙන් උපන්න පින්බලය ඕන. පුණ්‍ය ධනය ඕන. පුණ්‍ය ධනයෙන් තමයි ජීවිතයක් සැපවත් වෙන්නේ. දැන් මේ තරුණයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් සැපවත් වුණා. දුප්පත් තරුණයෙක් වෙලා හිටපු කෙනා ඊළඟ ජීවිතේ මහා රජෙකුගේ එකම පුතා. උපදිනකොටම බරණැසටම අයිතිය. උපදිනකොටම මහා ධන සම්පත්. දැන් අදටත් බලන්න ධනවත් ගෙවල් වල මේ පොඩි ළමයි උපදිනවා. උපදිනකොටම අක්කර ගණන් ඉඩකඩම් වලට අයිතිය. උපදිනකොටම සුඛෝපභෝගී වාහන වලට අයිතිය. මහා ධනයකට අයිතිය. ඒකට කියනවා පින කියලා. ඒ අවස්ථාවන් ඔක්කොම උදා කරලා දෙන්නේ කුමකින්ද? පිනකින්. දැන් මේ තරුණයාට මේ පුංචි උදේ කුමාරයාට පුංචි කාලේම අර තමන් තරුණයා කාලේ කරපු පින ඒක මතක් වුණා. මතක් වෙලා පොඩි කාලේ ඉඳලාම එකම වචනයක් කියනවා. පුංචි කාලේ ඉඳලාම කියනවා උදානයක් වගේ අනේ මොනතරම් කුඩා පිනක විපාකයක් දෝ මේ. ඔහොම කියනවා. ඒක නිකන් උදානේ වගේ කියවෙනවා. මම මේ භුක්ති විඳින්නේ කොයිතරම් පුංචි පිනක විපාකයක්ද කාටවත් මේක තේරෙන්නේ නැහැ. හැබැයි තනිපංගලෙම ඉන්න අවස්ථාවල නිතර මේ රජුරෝ කියනවා මේ රජකුමාරයා මොනතරම් සොඳුරු මේ පුණ්‍ය විපාකයක්ද මම මේ විඳින්නේ පුංචි පිනක් කරගෙන. මං මහා ලොකු පිනක් කරගත්තේ නෑ. පොඩි පිනක විපාකේ අසිරිය නෙමෙයි. ඔහොම කියනවා. කාලේ ගත වුණා. බරණැස් මහරජුරෝ මිය පරලෝ ගියා. උදය කුමාරයා බරණැසටම රජ බවට පත් වුණා. දවසක් මේ බරණැස් රජුරෝ ඒ කාලේ මුළු බරණැසටම උත්සව පිනිස අනබෙර ගස්සලා මිනිසුන්ට ගොඩාක් බඩු වියදම් අඩු කළා. බඩුවල ගණන් අඩු කරලා මිනිසුන්ට විනෝද වෙන්න කියලා විනෝද සමයක් ප්‍රකාශයට පත් කළා. ඉතින් රජවරු එහෙම කරලා තියෙනවා. එතකොට ඒ කාලේ මිනිසුන්ට ඔය සුරාව එහෙම අඩුවට ගන්න පුළුවන්. ඊළඟට කෑම බීමත් හරීම ගණන් අඩුයි. ඊට පස්සේ නැටුම් බලන්න පුළුවන් හරි අඩුවට. ඇඳුම් ආයතන් ඔක්කොම ගණන් අඩුයි. එතකොට මිනිස්සුන්ට ඉතින් අර දුප්පත්ම මිනිහාට පවා හොඳට නටලා කරලා සතුටු වෙන්න පුළුවන්. ටික කාලයක් එහෙම පනවනවා. ඔකට කියනවා උත්සව සමය. බරණැස් රජුරෝ උත්සව සමයක් පනවලා ඔය උත්සව සමයේ ඉතින් නගරයේ මිනිස්සු සතුටු වෙන හැටි බලන්ට රජුරෝ මේ නගරයේ මේ අත අස්සයාගේ පිටේ යමින් හිටියා. මේ යමින් ඉද්දි මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. බරණැස හිටියා බොහෝම දුප්පත් කංකරුවෙක්.
ඔය කංකරුවා කළේ නගරයේ උවමනා කරන වතුර ටික ඇදලා වතුර භාජන පුරවන එක. මේ කම්කරුවා තමන්ට හම්බෙච්චි ධනය ටික තැන්පත් කරලා හොරාට පොඩි නිධානයක් හැදුවා. මේ නිධානය කියලා කියන්නේ ඒ දුප්පතාට නම් මහා සම්පතක්. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බොහොම සොච්චම් මුදලක් අඩමස්සක්. අඩමස්සක නිධානයක් මෙයාට තිබුණා. මේ නිධානය මෙයා හංගලා තිබුණේ උතුරු දොරටු අසල ප්‍රාකාරයේ ගඩොල් සිදුරක තමයි මේක හැංගුවේ. කාටවත් හොයාගන්න බැරි වෙන්න මේක හංගලා තිබ්බා. ඔය අතරේ මේ තරුණයා ඒ වගේම දිලිඳු ස්ත්‍රියාවක්ව හාද කරගත්තා. දවසක් මේ හාද කරගත්ත ස්ත්‍රිය හම්බුවෙන්ට යනවා මෙයා. ඒ හම්බුවෙන්ට ගියාට පස්සේ ඒ ස්ත්‍රිය මෙයාට කියනවා අද බරණැස උත්සව දවසක්නේ. ඔයයි ගිය අතේ මොකවත් නැද්ද? තියෙනම් අපටත් ඇහැකි උත්සවයට ගිහිල්ලා හොඳට විනෝද වෙන්න. එතකොට තරුණයා කිව්වා මොකෝ නැද්දේ? මගේ ළඟ තියෙනවා. එතකොට ඇහුවා හරි කීයක් තියෙනවද ඔයා ගාව? මං ගාව අඩමස්සක් තියෙනවා කිව්වා. ඇයට හරි සන්තෝසයි. ඈ කියනවා මගේ ළඟත් අඩමස්සක් තියෙනවා. එහෙනම් අපි දෙන්නට සුරාව ගන්නත් පුළුවන්. අපි දෙන්නට සුවඳ ಜಾති ගන්නත් පුළුවන්. අපි දෙන්නට ලස්සන ඇඳුම් ගන්නත් පුළුවන්. අපි සතුටු වෙමු කිව්වා. එතකොට මේ තරුණයාට මේ වචනේ අමෘතයක් වගේ. ඇයි තමන්ගේ ආදරණීය පෙම්වතියනේ මේක කිව්වේ. හරි සන්තෝසයි. දැන් දෙන්න විනෝද වෙන්නයි සූදානම. තරුණී කිව්වා එහෙනම් ඔයා ගිහිල්ලා උතුරු දොරටුව පැත්තේ තියෙන ඔයාගේ ධනෙ අරන් එන්න. දැන් මොහු යනවා මේ මහා දහවලේ කාෂ්ඨකයට පායලා හිසට හෙවණක් නැහැ පොළව රත් වෙලා. මේ පොළවේ අඩිය ගහනවා කියලා කියන්නේ ගිනි පාගනවා වගේ. හැබැයි මේ තරුණයාට වගේ වගක් නැහැ. විසිල් එකක් ගහගෙන නටා යනවා අර පිට්ටනිය මැද. රජුරෝ දැක්කා මේ කාෂ්ඨකේ මේ කොල්ලාට කිසි ගාණක් නැහැ. මේක නටා යනවා. මේ ගිනි පාගනවා වගේ පොළවේ. මේකට මොකද මෙච්චර සතුටක්? රාජපුරුෂයෝ ලව්වා මෙයාව ගෙන්නවා. ගෙන්නලා ඇහුවා මට ඇත්ත කියපන්. ඔබට මොකද්ද මෙච්චර මේ සන්තෝෂේ? මේ මහා පොළොව තලයේ ගිනි අඟුරු වගේ රත් වෙලානේ තියෙන්නේ. අමාරුමයි පය ගහන්න උණු අලුසේ වැලි රත් වී තියෙන්නේ. තෝ අපූරුවට ගීයක් ගයමින් කිසි වගක් නැතිව ඒ වැල්ලේ යන්නේ. තොට මක්ුණාද මෙහෙම යන්න? තද අවුවතෝව දවන බවක් පෙනෙන්නේ නෑනේ. ඔන්න ඔහොම කිව්වේ රජුරෝ. හිරු නැගී මේ මද්දහනේ ඉන්ට බැරි තරම් අවුවකි තියෙන්නේ. වැල්ල රත් වෙලා හොඳටම පය තබන්න බැරි තරමට දවන්නේ. තෝ අපූරුවට ගීයක් ගයමින් කිසි වගක් නැතිව ඒ වැල්ලේ යන්නේ. තොට මක්ුණාද මෙහෙම යන්න? තද අවුවතෝව නොදවන බව පෙනෙන්නේ. රජුරවන්ට මේක පුදුමයි. මොකද රජුරවන්ට කුඩයක් නැතුව සෙරෙප්පුවක් නැතුව මේ වැල්ලේ පය ගහන්නවත් බෑ. අනිත් එක මිනිස්සෙක්වත් මේ තද කාෂ්ඨකේ අවුවට යන්නේ. පුදුමෙට රජුරු ඇහුවේ. එතකොට බලන්න මේ කොල්ලා කියපු කතාව. අනේ අපේ මහ රජුනේ මේ ගිනි අවුව නෑනේ මාව එසේ දවන්නේ. කම්සුවේට තියෙන රාග අවුව ඇති පදමට මාව නිතර දවන්නේ. නොයෙක් තැනින් නොයෙක් ලෙසින් කාම අවුව මා වටකොට දවන්නේ. මහා රජුනේ මේ ඉරේ අවුව නැත එලෙසින් මා වටකොට දවන්නේ. කියනවා රජතුමනි මේ ඉරේ අවුව මොකද්ද? මගේ හිතේ හටගෙන තියෙන රාගය කියන අවුව මාව හොඳට දවලා තියෙන්නේ. ඔය ඉර මට වැඩක් නෑ කිව්වා. කම්සුවේට තියෙන හිතේ ආසාව හින්දා මට ඉර වගේ වගක් නෑ. මං ඒ නිසා තමයි මේ ඉර අවුවේ ඔය මොකුන් නොදැනී යන්නේ. මගේ හිතට දැන් එකම එකයි දැනෙන්නේ මගේ සොඳුරිය කියපු වචනේ. මේක කල්පනා කරාම නම් පින්වතුන්ලාට තේරෙනවා ඇති
සාමාන්‍යයෙන් හිත සරාගී වෙච්ච වෙලාවක හිතට ලොකු ආසාවක් ඇති වෙච්ච වෙලාවක අපට උනත් ඔහොමම තමයි කියලා. ඔක්කොම අමතක වෙනවා. ලෝකෙම අමතක වෙලා අරකට මත් වෙන්නේ නැන්ද? මත් වෙලා ඒක ඔස්සේම යනවා. කිසිම ගාණක් නැහැ. මේ තරුණයාට තිබ්බේ ඒක. එතකොට රජුරුව මේ තරුණයා කතා කරපු ක්‍රමයට ආසා වුණා. රජුරුවන්ට මේ තරුණයා කෙරෙහි මිත්‍ර භාවයක්, හිතවත් භාවයක් ඇති වුණා. මේ තරුණයාගෙන් ඇහුවා හා උඹ දැන් උඹේ ඔය පෙම්වතියත් එක්ක සතුටු වෙන්න යන්නේ. දැන් උඹ ඔය අරගෙන යන්නේ උඹ සන්තක නිධානේ. කියාපම් බලන්න උඹේ නිධානේ වටිනාකම කිව්වා. එතකොට කියනවා මගේ නිධානේ අඩමස්සක් වටිනවා. රජුරන්ට දුක හිතුණා. අඩමස්ස කියලා කියන්නේ සොච්චන් ගානක්. රජුරු කියනවා කොල්ලෝ උඹ ඔය අඩමස්සකට මේ කාෂ්ටිකේ මැදින් එහා දොරටුවට යන්න ඕනේ. මං අඩමස්සක් දෙන්නම්. උඹ ගිහිල්ලා සතුටු වෙන් කිව්වා. එතකොට කොල්ලා කියනවා ඔබතුමා අඩමස්සක් දෙනවා නම් මං ඒකත් ගන්නම්. හැබැයි ඉතින් අර අඩමස්ස අපරාධනේ. මං ඒක ගේන්න කොහොමද යනවා කිව්වා. එතකොට රජුරු කියනවා නෑ මං ඔබට මස්සක්ම දෙන්නම්. ඒ මස්ස අරගෙන හැරිලා ඵලයන් කිව්වා. එතකොට තරුණයා කියනවා ඔබතුමා මට මස්සක් දෙනවා නම් මං ඒකත් ගන්නම්. හැබැයි ඉතින් අර අඩමස්සත් අපරාධනේ. මං ඒකත් ගන්නවා කිව්වා. රජුරු ගාන වැඩි කළා. කහවණු ගණන් වැඩි කළා. ඒ හැම එකටම මේ කොල්ලා කියනවා රජතුමනි මං ඒ මුදලත් ගන්නම්. හැබැයි ඉතින් අර අඩමස්සත් අපරාධනේ. මං ඒකත් ගේනවා කියලා. අන්තිමේ රජුරුවෝ මේ තරුණයාගේ කතාබහට කොච්චර සතුටු වුණාද කියන්නේ. ඇයි කතාබහ හරි අවංකයි, විවෘතයි. කතාබහට සතුටු වෙච්ච රජුරුවෝ කිව්වා හරි මං ඔබට මේ රාජ්‍යයෙන් භාගයක් දෙනවා. නැවතියන් කිව්වා. ඕන්න එතකොට නැවතුණා. රාජ්‍යයෙන් භාගයක් රජුරුවෝ දුන්නා. ඒ රාජ්‍යයෙන් භාගයක් දෙනවා කියලා කියන්නේ පින්වතුනි රාජ්‍යයේ අර උපදින ආදායම තියෙනවනේ. ආදායම කොටස් දෙකකට බෙදනවා. රජුරුව සම්පූර්ණ කොටසක් අර තරුණයාට යැපෙන්න දුන්නා. ඉතින් ඒ තරුණයා තමන්ගේ ආදරණීය පෙම්වතියත් එක්ක ඔන්න දැන් රජෙක් විදිහටම උදේ රජුරුව එක කොටසක් පාලනය කරනවා. මෙයා තව කොටසක් පාලනය කරනවා. බලන්න මේ ලෝභයක තරම පින්වතුනේ නගරෙන් භාගයක් වෙන් කළ රජකම දුන්නට පස්සෙත් හොරාට ගියා කියනවනේ අර අඩමස්ස ගන්න. අර හංගාපු අඩමස්ස හොරෙන් අරගත්තා. ඒ නිසා මේ රජුරවන්ට නමකුත් හැදුනා අර්ධ මාසක රජු කියලා. අඩමස්සක් වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරපු කෙනා අර්ධ මාසක රජු. මේ අර්ධ මාසක කියන රජුරුවෝයි උදේ රජුරුවෝයි තමයි දැන් රජකම් කරන්නේ. දෙන්න හොඳටම මිත්‍රයි. දවසක් මේ දෙන්නා උයනට ගිහිල්ලා සතුටු සාමීචයේ ඉන්නකොට උදේ රජුරන්ට නිදි මතක් ආවා. රජුරුව එහෙම්ම නිදාගත්තා. රජුරුව නිදාගෙන ඉඳී මේ අර්ධ මාසක කියන මේ රජුරුවන්ට හිතෙනවා දැන් මේ දුගී දුප්පතා අඩ මස්සක් නිධානයක් විදිහට තියාගෙන හිටපු කෙනා. මෙයාට එකපාර හිතුණා මං දැන් මේ නගරින් භාගයකටනේ රජ වෙලා ඉන්නේ. මේ උදේ රජුරුවන්ව ඝාතනය කළා නම් මැරුවා නම් මම තමයි රටේම රජා. එහෙම හිතුණා. එහෙම හිතිච්ච ගමන් සරුවාංගිටම දාඩියක් දැම්මා. ඇයි මං මෙච්චර උතුම් කෙනෙක් ගැන මේ ලාමක හිතුවිල්ල හිතුවේ. උදේ රජුරුව ඇස් දෙක ඇරපු ගමන් මේ අර්ධ මාසක රජුරුව බිම දිගෑවෙලා වන්දා. මැදලා කිව්වා අනේ රජතුමනි මට මහාන වෙන්න යන්න අවසර දෙන්න. මං ඍෂි පැවිද්දෙන් පැවිදි වෙනවා. මට නම් එපා මේ කාමයට එක ගත කරන ජීවිතය කිව්වා. එතකොට උදේ රජුරුව ඇහුවා අර්ධ මාසක මගේ මිත්‍රයා මොකෝ මේ එකපාර ඔබට උනේ? ඔබ හොඳට හිටියානේ. එකපාර මේ මහාන වෙන්න යන්න අහන්නේ. එතකොට විස්තරي කිව්වා රජතුමනි මට ඔබව මරන්න හිතුණනේ. මේ කාමයක තරම අද්ද සංකාමතේ මූලං සංකප්පා කාම ජායසි නතං සංකප්ප ඉස්සාමි එවං කාමන හේහිසි එම්බා ලාමක කාමය මං තාගේ පටන් ගත්ත මුල දැක්කා
ආසාවෙන් සිත සිතාම සිටි නිසා කාමය තෝ මගේ සිතේ උපන්නා. ඒ විදිහට තමයි කාමයට කතා කළේ පින්වතුනි. ආයෙත් නම් මං තා ගැන කලින් වගේ නෑ සිතන්නේ. ආස හිතෙන දේ නොසිතා සිටියොත් මසිතේ නෑ කාමය උපදින්නේ. හරි ලැජ්ජ හිතුණා මේ තරුණයාට, මේ රජුරවන්ට හරි ලැජ්ජ හිතුණා. නිකම්ම දුගී දුප්පත් තරුණයෙක් විදිහට හිටපු මාව රජෙක් කරපු කෙනාගේ ජීවිතේ තොර කරන්න හිතුණානේ මට. ඒ ලැජ්ජාවට තමයි මේ කියන්නේ. අප්පාපි කාමාන අලං බහු හිපින තප්පති අහහා බාල ලපනා පරිවජ්ජේත ජග්ගතෝ. යමෙකුට කාමයේ ටිකක් තිබෙනමුත් එහි ඇලෙනා එක සුදුසු නැති. කාමයේ ලැබුණොත් බොහෝ සෙයින් ඒ ගැන සෑහීමකුත් නැති. මගේ යයි වැළඳගෙන කාමය දොඩනා දෙඩවිලි නිමක් නැති. තේරුම්ගෙන මෙය දුරු නොකළෝතින් දුකින් දුකට ඔහු වැටෙනු ඇති. ඔහොම කිව්වා. ඔහොම කියලා රජුරුවන්ගෙන් අවසර පැතුවා මහාන වෙන්න. රජුරුව අවසර දුන්නා. ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන අභිඥා උපදවගත්ත ඍෂිවරයෙක් බවට පත් වෙලා තියෙනවා. කවුද? අර්ධමාසක කියන රජුරුව. ඉතින් උදේ රජුරුව ඔන්න තනි වුණා. උදේ රජුරුවන්ට මිත්‍රයා නැතුව ගියා. දැන් තනි වුණාට පස්සේ උදේ රජුරුවෝ තනියම ඉන්නකොට රජුරුවන්ට නිතර මතක් වෙන්න ගත්තා අර පින. මොකද්ද පින්වතුනි පින? අර්ධ උපෝසතයක් රැක්ක පින. ඒ අර්ධ උපෝසතේ රැක්ක පිනෙන් තමයි තමන් උදේ රජු බවට පත් වෙලා බරණැසටම රජ කරන්නේ. තමන් තාම රජ. තමන් කාමයට එක්ක තමන්ගේ ළඟම හිටපු මිත්‍රයා පැවිද්දෙක් බවට පත් වුණා. මේ කාම ගැටෙන් නිදහස් වුණා. මම තාම ප්‍රමාදයිනේ කියලා හිතුණා රජුරවන්ට. රජුරු එතකොට මෙන්න මේ ගාථාව කියලා තියෙනවා. උදය නමින් රජ වුණු මං මහා ඉසුරු සැප ලැබුවෙමි. ඊතා අල්ප වූ පිනක්ය මෙලෙසින් මට ඵල දුන්නේ. ඊතා අල්ප වූ පිනකින් තමයි මම මේ රජ වුනේ. කාමයන්ට ඇති රාගය අත්තර යමෙක් පැවදි බව ලැබුවේ නම් ඒ තරුණයාට නම් අත් වූයේ ඊතා සොඳුරු ලාභයමය. මෙහෙම කියනවා. නිතර ඕක කියනවා. හිතේ ඇතිවෙච්ච සංවේගයෙන්, හිතේ ඇතිවෙච්ච බරෙන් ඕකම කී වාසය කළා. උදේ රජුරුවන්ගේ අගමෙහෙසි මේක අහගෙන ඉන්නවා. රජුරුව නිතර කියන මේ කතාව මොකද්ද? දවසක් ළඟට ඇවිල්ලා ආදරෙන් ඇහුවා. රජතුමනි කියන්ටකෝ මට මොකද්ද අපේ ඔය හැමතිස්සෙම කියන ලස්සන ගාථාවේ තේරුම? රජුරු කැමති වුණේ නැහැ කියන්න. රජුරු කිව්වා සොඳුරී ඕක අහන්න එපා මං ඔයාට කියන්නේ. ඒක මගේ පෞද්ගලික එකක්. මගෙන් අහන්න එපා කිව්වා. දැන් මේ අගමෙහෙසිට මේ එපා කියපු එකමයි අහගන්න උවමනාව. මේ ආසාවෙන් ඉන්නකොට දවසක් රජුරුව කියනවා සොඳුරී මේ මගේ කරණ වෑමියා ඉන්නවනේ ගංගමාල. මේ ගංගමාල කියන කරණ වෑමියා මගේ රැවුල කපනකොට පුදුම සනීපයක් තියෙන්නේ. මට වරයක් දෙන්න හිතනවා මිනිස්සයාට. ඒ වුණාට ඊට පස්සේ අඬුව අරගෙන මගේ ලොම් ගලවනවා. ලොම් ගලවනකොට තමයි මට මිනිහාගේ හිස කඳින් වෙන් කරන්න හිතෙන්නේ. මට මේ වේදනාව උහුලන්න බෑ කිව්වා. එතකොට අගමෙහෙසි අහනවා ඉතින් රජතුමනි ඔබතුමා කොහොම වෙනවාටද කැමති? නෑ ඉතින් ওই ගංගමාලට මෙහෙම කරයි කිනේ. රිදෙන එක මුලින් කරලා. රිදෙන මේ අඬුව අරගෙන ලොම් ගැලවීම කියන එක මුලින් කරලා ඊට පස්සේ රැවුල කැපුවා නම් මට මුලින් වේදනාව දැනෙන්නේ පස්සේ මට සනීපයිනේ. එහෙම වෙනවා නම් මං හරි සන්තෝෂයි කිව්වා. එතකොට අගමෙහෙසි ඉක්මනට ගංගමාල හොයාගෙන ගියා. ගංගමාලට කිව්වා ගංගමාල කරණ වෑමිය නුඹ ඊළඟ වතාවේ රජුරුවන්ගේ මේ කරණ වෑමි කටයුත්ත කරනකොට අඬුව අරගෙන ලොම් ගැලවීම කියන එක මුලින් කරාපන්. ඊට පස්සේ රැවුල කපාපන්. රජුරුව සතුටු වෙයි. සතුටු වෙලා සමහරවිට උඹට වරයක් දෙයි. වරේ ලැබුණොත්
උඹ වරේ විදිහට එකම එකක් ඉල්ලපන්. ඒ තමයි රජතුමනි ඔය නිතර නිතර කියන ගාථාවේ තේරුම මොකද්ද? ඔබ ඒක අහගනින්. ඒක අහගෙන මට කිව්වොත් මං ඔබට ගොඩාක් ධනෙ දෙනවා කිව්වා. ඉතින් කරණවැමියා මේක මේ විදිහටම කළා. ඔන්න මුලින්ම අඩුවෙන් ලොම් ගැලෙව්වා. ලොම් ගලවලා ඉවරලා තමයි රැවුල කැපුවේ. ඉතින් රජුරවන්ට හරි සතුටුයි එදා. රජුරෝ කිව්වා ගංගමාල අද මගේ හිතැඟී පරිදි උඹ මේ කටයුත්ත කළානේ. මං ඔබට දෙනවා වරයක්. ගංගමාල ඔබ කැමති දෙයක් ඉල්ලාපන් කිව්වා. එතකොට ගංගමාල කිව්වා රජතුමනි වරයක් දෙනවා නම් මං එකම එකයි ඉල්ලන්නේ. මට අර ඔබතුමා නිතර කියන ගාථාවේ තේරුම කියන්න ඕන. දැන් රජුරවන්ට බෑ. බොරු කරන්න බෑනේ. රජුරෝ ඊට පස්සේ හොඳට පළඟක් බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා ගංගමාලව බිම වාඩි කරගත්තා. එහෙනම් අහගනින්. ගෞරවයෙන් අහපන්. මේක සෙල්ලම් කතාවක් නෙමෙයි. මම මේ කියන දේ නුවණින් හොඳට තේරුම් ගනින්. ඔබ දන්නවාද මම මේ බඹදත් රජ බවට පත් වෙන්න පෙර කලින් ජීවිතේ කවුද කියලා ඔබ දන්නවද? මං කුලී වැඩි කරපු එකෙක්. කුලී වැඩ කර කර ඉද්දී සුචි පරිවාර කියන සිටුතුමාගේ නිවසේදී මං අර්ධ උපෝසතයක් සමාදන් වුණා. මිනිහෝ මං සිල් රැක්කේ දවසින් වරුවයි. දවසින් වරුවක් සිල් රැකපු එකේ ආනිසංසය බලාපන් මං බරණැසටම රජු වුණා. බරණැසට රජු වෙලා මං දැන් ඉතින් මේ රාජශ්‍රීයේ ඉන්නකොට මට ඊට වඩා හිත රිදෙන එකක් වුණානේ. මම මේ රජසැපේ ඇලී ඉද්දී මගේ එකම සමීප මිත්‍රයා ඔක්කොම කාම සම්පත් ඇත්තහැරලා ගිහිල්ලා පැවිදි වුණා. මට බෑනේ මේක අතාරින්න. මට හරි වේදනයි. ඔය දෙක එකතු කරලා තමයි මං ඔය නිතර නිතර ඔය ගාථාව කියන්නේ. උඹ ඔය ගැන වෙන කාටවත් කියලා කටහොල්ලනවා නෙවෙයි කිව්වා. එතකොට ගංගමාලය කියලා කියන්නේ නුවණැත්තෙක්, ඇත්තටම පින්වන්තෙක්. මේ ගංගමාල මේක අහපු ගමන් මහා සංවේගයක් හටගත්තා. ගංගමාලට අර අගබිසව ගාවට ගිහින් මේක කියන්න ඕන මේවා මුකුත් මතක් වුණේ නැහැ. ගංගමාල එහෙම්ම දිගා වෙලා වැන්දා. රජුරන්ට ඇදලා කිව්වා රජතුමනි මම ඔබතුමාගේ කර්ණ වෑමි රස්සාවෙන් අස් වෙනවා. ඔබතුමාගෙන් අවසර පතනවා මට පැවිදි වෙන්න අවසර දෙන්න. ඔබතුමා වගේ රජෙකුත් කියනවා නම් මේ කාමයේ නීචයි කියලා මම මේ අල්ලගෙන ඉන්න එකෙන් ඇති වැඩේ මොකද්ද? මං යනවා මහාන වෙන්න කියලා. රජුරු අවසර දුන්නා. ඒ ගංගමාල පැවිදි වුණා. පැවිදි වෙච්චි ගංගමාල මහා පින්වන්තයෙක්. පුණ්‍ය තේජස් තිබිච්ච කෙනෙක්. ඒ නිසා නොබෝ කලකින්ම පසේ බුදු රජාණන් වහන්සේ නම බවට පත් වුණා. නිකලෙස් වුණා. ඒ තමයි ගංගමාල කියන පසේ බුදු රජාණන් වහන්සේ. ගංගමාල පසේ බුදු රජාණන් වහන්සේ දවසක් බරණැස් රජුරුවන්ව බැහැදකීම පිණිස පින්වතුනේ මේ බරණැසට අහසින් ඇවිදින් අහසේම පළඟක් බැඳගෙන ඒ උත්තමයා වාඩි වෙලා හිටියා පසේ බුදු රජාණන් වහන්සේ. රජුරුවන්ට ආරංචි වුණා අන්න තමන්ගේ ළඟ කරණවැමි රස්සාව කරලා තමන්ගෙන්ම අවසර අරගෙන ගිහිල්ලා පැවිදි වෙච්චි ගංගමාල කියන ඒ පසේ බුදු රජාණන් වහන්සේ තමන්ව හමු වෙන්න ඇවිල්ලාලු. රජුරෝ මහා ගෞරවයෙන් රාජකීය පෙරහැරකින් ඒ උත්තමයාව බැහැ දකින්න යනවා. යද්දී රාජමාතාව කියලා කිව්වේ උදේ රජුරුවන්ගේ අම්මා. රාජමාතාවත් මේ ගමනට එකතු වුණා. ඔන්න උදේ රජුරුවන්ටම කියන නමක් තමයි පින්වතුනි බඹදත්. තාත්තගේ නමින්. බ්‍රහ්මදත්ත කියන මේ උදේ රජුරුව ගංගමාල පසේ බුදු රජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ ඒ ගංගමාල පසේ බුදු රජාණන් වහන්සේ අහසේ ඉඳලාම මෙහෙම අහනවා. කිම බ්‍රහ්මදත්තේනි අප්‍රමාදීව ධර්මයෙන් රාජ්‍ය කරනවා නේද? දානාදී නොයෙක් පින්කම්හි හොඳින් නිරත වෙනවා නේද? මෙහෙම ඇහුවා. අහපු ගමන් රාජමාතාවට කේන්ති ගියා. ඇයි රාජමාතාව බැලුවා මේ කරණවැමියා දැන්
රජ්ජුරුවන්ට නමින් කතා කරනවා. මේ අම්මාට කේන්ති ගිහිල්ලා අම්මා මෙහෙම කිව්වා. එම්බා ගංග මාලේනි තෙපි තපසින් පව් දුරු කරන්න පුළුවනි. නමුත් ඔපේ කරණවැමි කුඹල් කුලේ තපසින් දුරු වී යනවද? තපස් බලෙන් තෝ අද අප යටත් කරන හැටි යසයි. බඹදත්තය කියා තොපේ රජුට නමින් අමතන හැටි යසයි කිව්වා. ඔහොම කතා කරනවද කියලා ඇහුවා අඩු කුලේ එකෙක් රජෙකුට. එතකොට මේ රජුරුව කියනවා හා මෑණියනි අපේ පසේ බුදුරජාණන් වහන්සේට එහෙම කියන්න එපා. මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් අතිශයින්ම දුර්ලභ උත්තමයෙක්. එහෙම කියලා මෙන්න මේ ගාථාවෙන් අම්මට කරුණු පැහැදුවා. මෑණියනි බලනු මැනව මෙලොවදීම ධර්මයේ තුල ලැබී තියෙන දේ. සොඳ යහපත් ඉවසීමත් සිල් ගුණයෙන් බැබලීමත් මෙහි විපාකයයි. සියලු දෙනා විසින් වඳින යම් මුනිවරයෙක් වේ නම් රජුත් ඇමතියන් සහිතව අපිත් වඳිමු ඒ මුනිදුව. ඔන්න ඔහොම කිව්වා. ඇත්තම බලන්න පින්වතුනි ධර්මයේ තියෙන ආශ්චර්යය. ධර්මයේ නිසා නේද ධර්මයට පහන් සිත් ඇති අය පැවිද්දන්ට වන්දනා කරන්නේ. අනේ මේ උත්තමයෝ සිල් රකින්නවා. මේ උත්තමයෝ ගුණ වඩනවා. ආන් එහෙම ගුණයට සීලයට තමයි වන්දනා ලැබෙන්නේ. ඒක ධර්මයේ මේ ජීවිතේම ලැබෙන ආනිසංසයයි. ධර්මයේ පුරුදු කරන්න කැප වෙන කෙනාට මේ ජීවිතේම ඒ ආනිසංසය ලැබෙනවා. කුලය අදාළ නැහැ. සාමාන්‍ය සමාජය තුළ තියෙන කුලය, උගත්කම්, වයස් පරතරය මේ මුකුත් අදාළ නැහැ. සීලයට, ගුණයට නුවණැත්තෝ හිස නමනවා. අදටත් එහෙම නැද්ද? අදට නුවණ තියෙන මිනිස්සු ස්වාමීන් වහන්සේලාට ගෞරව කරන්නේ නැද්ද? නුවණ නැති මුග්ධයෝ ගැන අපිට කතා කරන එකේ අර්ථයක් නැහැනේ. නුවණ තියෙන මිනිසයා අදටත් සිල් ගුණ පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාට ගරු කරනවානේ. ඒ අතීතයේ වැඩ හිටපු රහතුන් පවා සිහි කර කර වන්දනා කරනවා. රහතුන්ගේ කුලය මොකද්ද කියලා බලන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාගේ කුලය මොකද්ද කියලා බලන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාගේ උගත්කම් මොනවද කියලා බලන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට තියෙන උපාධි මොනවද කියලා බලන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට වන්දනාමාන කරන්නේ සීලය, ගුණය මුල් කරගෙන. ධර්මයේ ආනිසංස. ඉතින් ඕක කිව්වා. ඔය කියනකොට රාජකීය පිරිස රාජමාතාවගේ පැත්ත ගත්තා. රාජකීය පිරිස කියනවා නෑ දේවයන් වහන්සේ ඔබතුමා ඔය කියන කාරණේ වැරදි. මේ අඩු කුලේ උපන්න කෙනෙක්. මෙයා අහසේ හිටියට කුලෙන් බාලයි. මෙයාට යුක්තියක් නෑ ඔබතුමාට එහෙම කතා කරන්න. ඔහොම පොඩ්ඩක් රාජකීය පිරිසත් කුලප් වුණා. එතකොට රජුරවන්ට ඒ පිරිසවත් යලි නිහඬ කරවන්න සිද්ධ වුණා. යලිත් වතාවක් රජුරුව මෙහෙම කිව්වා. මුනිවරු ගිය මගෙහි වඩින නිකලෙස් මුනි ගුණෙහි ඇලුන ගංගමාල පසේ බුදුන් හට කිසිවිට කියන්ට එපා කිසි දොසක්. සසර සයුර තරණය කොට ඊතරට වැඩි කෙනෙක් මේ ශෝක රහිත සිතින් යුතුය සිටිනා මුනි කෙනෙක් මේ. ඔන්න ඔහම ගංගමාල පසේ බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කිව්වහම අනිත් ඔක්කොමලගේ හිතත් පහන් වුණා. ඒ වෙලාවේ රජුරුව කියනවා අනේ පසේ බුදුරජාණන් වහන්සේ අපේ මේ මෑණියන්ගේ වචනයට කමා කළ මැනව. එසේ මහරජ මා සමාව දෙමි කියලා පසේ බුදුරජාණන් වහන්සේ සමාව දුන්නා. බලන්න අම්මවත් ඒ පාප කර්මෙන් ගලව ගත්තා. අනේ ස්වාමීනි මේ රාජකීය පිරිසටත් ඒ අයුරින්ම සමාව දුන්න මැනව. එසේය මහරජ මා සමාව දෙමි කියලා පසේ බුදුරජාණන් වහන්සේ සමාව දුන්නා. ඉතින් එදා ඒ ගංගමාල කියන පසේ බුදුරජාණන් වහන්සේ රජුරුවන්ට අවවාද අනුශාසනා කරලා අර්ථය ධර්මයේ පහදලා යලිත් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න ඒ ගන්ධමාන පර්වතයටම වැඩම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඕන ඔය විදිහට අර උපෝසත සිල් සමාදන් වෙලා හිටපු පිරිසට තව තවත් හිතට සැප උපදින මේ ගංගමාල ජාතක පුවත දේශනා කළා. බුදුරජාන් වහන්සේ වදාලා උපාසකවරුනි එදා ඒ උදේ රජුරුවෝ හොඳට ගුණධර්ම වඩලා මරණින් මත්තේ සුගතියේ උපන්නා කියලා මේ ජාතක පුවත අවසන් කළේ.
ඒ කාලේ වැඩහුන්න ඒ පසේ බුදුරජුන් පිරිනුවම් පාවදාලා. එදා අර්ධ මාසක රජ වෙලා හිටියේ අද මේ අපගේ ආනන්දයන් වහන්සේ. උපාසක පිරිසට කියනවා. ආනන්දයන් වහන්සේ තමයි එදා අර්ධ මාසක කියන මිත්‍ර රජුරුව බවට පත් වෙලා හිටියේ. රාජ මාතාව බවට පත් වෙලා හිටියේ මහා මායා දේවියයි. අග්‍ර මහේසිකාව බවට පත් වෙලා හිටියේ රාහුල මාතා යසෝදරාවයි. උදේ රජුරුව බවට පත් වෙලා හිටියේ මහා බෝධිසත්ව වන මමයි කියලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මේ ලස්සන ජාතක පුවත බලන්න පින්වතුනි. අසිරිමත් සම්බුදු නුවණ නිසා අපිට කොයිතරම් පුදුම සහගත සුන්දර දේ අහන්න ලැබෙනවද? ඉතින් මේ අහපු ගංගමාල ජාතක කතාව ඇතුලේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුණා. යලි සිහි කරගන්න. සිහි කරගෙන අර්ථ වශයෙන් තමන්ගේ ජීවිතයට ඒ කරුණු ගලප ගන්න. විශේෂයෙන් අර්ධ උපෝසතයක් ආරක්ෂා කරලා ඒ සලසාගත් යහපත ගැන හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන පින්වතුන්ලා උත්සුක වෙන්න පින්වතුනි. උපෝසත සිල් ආරක්ෂා කරන්න. පින්වතුන්ලාට නොඑක ආකාරී රාජකාරී කටයුතු පින්වතුන්ලාගේ ජීවිත ගත කරද්දී යෙදෙන වගකීම් එහෙම බොහෝ දේවල් තිබෙන බව අපි දන්නවා. නමුත් පින්වතුනි උපෝසත සිල් ආරක්ෂා කිරීම පිණිස අඩු තරමේ මාසෙකට එකම එක දවසක් වෙන් කරන්න ඕන. ඒකට දක්ෂ වෙන්න ඕන. අපි හිතමු කෙනෙකුට පුරපෝය දවසට තමන්ගේ රස්සාත් එක්ක ඒක කරගන්න බෑ කියලා. පෝය මගහැරුණොත් ඒ වෙනුවට වෙන දවසක හරි සිල් ගන්න ඕන. ඔබ හිතන්න මාසෙකට ප්‍රධාන පෝය යෙදෙන්නේ එකයි. ඔය කලාතුරකින් කැලෙන්ඩරේ එක මාසේ පෝය දෙකක් යෙදෙන්නේ. මාසෙකට එක පෝයයි. අවුරුද්දටම තියෙන්නේ මාස 12යි. දින වශයෙන් ගත්තොත් අවුරුද්දක දින 365ක්. දින 365න් දින 12යි පෝය. අවුරුද්දක් ගත වෙද්දිත් අපි උපෝසත සිල් රැක්කත් දවස් 12නේ. අපි දවස් 12ත් මගේ අර ගන්නවා කියලා කියන්නේ අපි අපේ ಗುಣ වඩන වැඩපිළිවෙලේ ගොඩාක් පහළ නෙමෙයිද? ගොඩක් පහළනේ. ඉතින් ඒ නිසා ඒක ওই විදිහට දිගෑරලා බලලා කල්පනා කරන්න ඕන. අපි උපෝසත සීලේ මග ඇරියොත් අපිට කොච්චර අලාභයක්ද වෙන්නේ කියලා. උපෝසත සිල් රකින්න. පුළුවන් අය 4 පොයට සිල් ගන්න. ගොඩාක් විවේකයෙන් ඉන්න අය නිතර නිතර සිල් සමාදන් වෙන්න. උතුම් බඹසර ආරක්ෂා කරන්න. උපෝසත සිල් ආරක්ෂා කරමින් තමන්ගේ ජීවිතේ ගුණ වඩාගෙන ගෞතම සාසනයේ පිහිට පිරිසන්න රැකවරණය ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වෙන්න පින්වත් හැම දෙනාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සිත ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ගංගමාල ජාතක පුවත ශ්‍රවණය කරමින් ධර්ම ප්‍රීතිය උපදවා ගනිමින් අපි අන්තාක් පින් රැස් කළාද සියලු පින් සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු අප හැම දිනාට දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද නොඅඩුවම සලසා දෙත්වා. සක්දිවිදුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලුම දෙවිවරුත් අප හැම දිනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පිනින් සතුටුව මේ ගෞතම සාසනයේ තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උදාරතර ධර්ම දානමය පින සිද්ධ කළේ ජන්මදිනය සමරන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් තමාරි ධනුෂ්කා සිල්වා දියණියට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින්
ආදරණීය මව්පියා සහ සහෝදරයන් දෙදෙනා විසින් ඉතින් රැස් කරගන්නට යෙදුණු උදාර ධර්ම දානමය පින උපන්දිනයේ සමරන පින්වත් තමාරි ධනුෂ්කා සිල්වා දියණියට සැලසේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවිතේ ඒ කරන කියන සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන්ම නිරතුරු ඇසුරු කරන්නට ලැබෙත්වා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවිකාවක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නට ඒ තමාරි ධනුෂ්කා සිල්වා දියණියට මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් එකලෙසම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. තමාරි ධනුෂ්කා සිල්වා දියණියගේ නමින් පවුලේ සියලු දෙනාගේ නමින් යන්තාක් මියයන්ට යෙදුණු ඥාතීන් වෙද්ද සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝක ජීවිතේ සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතීන්ට සංසාර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළා වූ ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි අද දවසට උපන් දිනේ සමරන පින්වත් තමාරි ධනුෂ්කා සිල්වා දියණියගේ ආදරණීය මෑණියන්ටත් ආදරණීය පියාණන්ටත් සහෝදරයන් දෙදෙනාටත් පවුලේ සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව තමන් කරන කියන රැකී රක්ෂා ආදිය දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ ආදී ජීවිතේ යහපත් වූ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, දියුණුවටපත් වෙත්වා. කරදර බාධාවෝ යම්තාක් වෙත්නම් පෙනෙන සියලු බාධා මේ පිනේ අනුහසින් ඒකාන්ත වශයෙන් දුරු වෙත්වා. කරදර බාධා වලින් තොරව තමන්ගේ ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුරේ පිම්පුරා ගන්නට ලැබෙත්වා. තවදුරටත් ධම්මග දියුණු කර ගන්නට ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූප වාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනාටත්, ඒ වගේම දහම් ශ්‍රවණය කළ සුපින්වත් හැම දෙනාට මේ ගෞතම ශාසනය තුල සුවසේ සිල් ගුණ දම් පුරාගෙන සුවසේ පින් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.